ආයුබෝවන් දුවේ පුතේ. අද අපි 9 ශ්‍රේණියේ කුලක පාඩම ඉගෙන ගමු. දුවේ පුතේ අපි මේ කුලක පාඩම ඉගෙන ගන්න කලින් අපි බලන්න ඕනේ අපි පොඩි පන්තිවලදී මොනවද මේ කුලක පාඩම පිළිබඳව ඉගෙන ගත්තේ කියලා. අපි මුලින්ම බලමු කුලකයක් කියන්නේ මොකක්ද කියලා. දුවේ පුතේ අපිට මතකයි අපි කුලකයක් කියලා ඉගෙන ගත්තේ නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් දේවල් වල සමූහයක් තමයි අපි කුලකයක් විදිහට ඉගෙන ගත්තේ. ඒ කියන්නේ මොකද්ද? අපි උදාහරණ කීපයක් සලකලා බලමු. මම දෙනවා පළවෙනි උදාහරණය විදිහට 0වත් 10ත් අතර දෙකේ ගුණාකාර. දුවේ පුතේ අපිට පුළුවන් 0යි 10යි අතර තියෙන දෙකේ ගුණාකාර නිශ්චිතවම හඳුනා ගන්න. අපි දන්නවා 2, 4, 6, 8. මෙන්න මේ කියන කට්ටිය විතරයි මේ 0වත් 10ත් අතර දෙකේ ගුණාකාර කියලා අපිට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් අපිට මෙතනදී මේකේ තියෙන දේවල් ටික, ඒ කියන්නේ 0යි 10යි අතර දෙකේ ගුණාකාර ටික නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් නිසා අපි යා කුලකයක් විදියට හඳුන්වනවා. ඒ වගේම තමයි දේදුන්නේ පාට. දේදුන්නේ පාට කිව්වහම අපි කවුරුත් දන්නවා දේදුන්නට පාට 7ක් තියෙනවා සහ ඒ පාට 7 මොනවද කියලා. මතකනේ අපි කවියක් පාඩම් කරා රන්, තැඹිලි, කඩන, කොල්ලෝ, නිල් ඉබ්බෙක් දකි. ඉතින් අපි දන්නවා දේදුන්නට නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් පාට 7ක් පමණක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා. ඉතින් අපිට ප්‍රථමක සංඛ්‍යා 2, 5, 7, 11, 17 ඔය විදිහට ඕන ප්‍රථමක සංඛ්‍යා ටික වෙන් කරලා අපිට ලියා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපිට නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් නිසා අපි මේ දේවල් කුලකයක් විදියට හඳුනා ගන්නවා. ඊළඟට බලන්නකෝ කතරගම යන වචනේ අකුරු කුලකය. අකුරු. කතරගම කියන වචනේ අකුරු කියලා කිව්වහම කයන්න, තයන්න, රයන්න, ගයන්න, මයන්න. මෙන්න මේ අකුරු ටික අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වගේ අයත් කුලකයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු පන්තියේ සිටින උස ළමු. මම මෙතන පෙන්නන ඕගලන්ට මේ පන්ති යාළුවෝ දෙන්නෙක් ඉන්නවා A සහ B කියලා. දැන් ඕගොල්ලෝ මට උත්තරයක් දෙන්න මේ A කියන යාළුවා සහ B කියන යාළුවා අතරින් කවුද උස කවුද මිටි? ඕගොල්ලෝ බලලා කියනවා මට උත්තරේ හොඳයි A උසයි B කොටයි කියලා. පන්තියේ ළමයි දෙන්නෙක් ඉන්නවා යාළුවෝ දෙන්නෙක් A සහ B කියලා. මෙතනින් A යාළුවා උසයි B යාළුවා කොටයි. හැබැයි පුතේ තව යාළුවෙක් ඉන්නවා C කියලා. දැන් මට කියන්නකෝ A ද උස C ද උස. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතනින් වැඩියෙන් උස C. එතකොට C උසයි A කොටයි කියලා තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න වෙන්නේ. කලින් පාර හිටපු යාළුවෝ දෙන්න A B විතරයි. අපි මෙතනදී කිව්වා A උසයි කියලා. හැබැයි අපි මේ C යාළුවා ආවට පස්සේ අපි කියනවා මෙතනදී A කොටයි C තමා උස කියලා. එක වෙලාවකට A උසයි කිව්වා, එක වෙලාවකට අපි A කොටයි කිව්වා. එහෙනම් පුතේ මේ උස, මිටි, කළු, කැත, ලස්සන ඔය වගේ දේවල් එකිනෙකට සාපේක්ෂව තමයි අපි හඳුනාගන්නේ. ඉතින් මේ වගේ නිශ්චිතවම හඳුනා ගන්න බැරි දේවල් අපි කුලකයක් විදියට කුලකයන් යටතට ගන්නෙ නැහැ. අපි ඊළඟට බලමු අපි 7 වසරේදී ඉගෙන ගත්ත කුලකයක් ලියා දක්වන්න පුළුවන් ආකාර මොනවද කියලා. අපි ඉගෙන ගන්න තියෙනවා මේ වෙනකොට කුලකයක් ලියලා පෙන්වන්න පුළුවන් ආකාර 3ක්. දැන් අපි මේ ආකාර 3 නැවත මතක් කරගන්න තමයි යන්නේ. විස්තරයක් ලෙස ලියා දැක්වීම, අවයව ලියා දැක්වීම, වෙන් රූප සටහනක් මගින් දැක්වීම. අපි දැන් මෙන්න මේ වචන වලින් කියවම මේවා එකපාරටම මතක් වුනේ නැති වුණාට අපි උදාහරණයක් අරගෙන අපි බලමු මේ ආකාර 3ට අපි කොහොමද මේ කුලකයක් ලියලා පෙන්වුවේ කියලා. ඔන්න අපි ගන්න උදාහරණය තමයි 0වත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය. 0වත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ 0යි 10යි අතර ඔත්තේ සංඛ්‍යා කුලකය විස්තරයක් විදිහට ලියලා පෙන්නන්නේ කොහොමද කියලා. අපි මේ කුලකය හඳුන්වන්න ඉංග්‍රීසි හොඩියේ කැපිටල් අකුරක් භාවිතා කරනවා. මම මෙතනදී A කියලා මේ කුලකය හඳුන්වලා තියෙනවා.
එහෙනම් අපිට මේ කුලකය ලියලා පෙන්වන්න පුළුවන් විස්තරයක් විදියට ඒ සමානයි කියලා දාලා සංගල වරහන් ඇතුලේ මේ කුලකයට අදාළ විස්තරය අපි ලියලා පෙන්වනවා. අපේ කුලකයේ විස්තරය තමයි 0ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. එහෙනම් අපි ඒ කියන කුලකය සංගල වරහන් ඇතුලේ විස්තරාත්මකව ලියලා පෙන්වනවා. අපි ආයෙ මෙතන මේ සංගල වරහන් ඇතුලේ 0ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය කියලා ලියන්න ඕනේ. මොකද අපි දන්නවා මේ ලෝකේ ඕනම කෙනෙක් දන්නවා මේ විදියට කැපිටල් අකුරකින් නම් කරපු සංගල වරහණක් ඇතුලේ මේ විදියට ලියලා පෙන්වන්නේ කුලක කියලා අපි කවුරුත් දන්නවා. එහෙනම් විස්තරයක් විදියට ලියලා පෙන්වන ආකාරය අපිට දැන් මතක් වුණා. අපි ඊළඟට බලමු අවයව ලියා දැක්වීම. අපි මොකද කරන්නේ මේ 0ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකයට අයිති වෙන කට්ටිය ටික අඳුර ගන්නවා. මේකට අයිති වෙන්නේ කවුද? 1 3 5 7 9. 0යි 10යි අතර ඉන්න ඔත්තේ සංඛ්‍යා ටික. 1 3 5 7 9. අපි මොකද කරන්නේ? ඔන්න ඔය අවයව ටික. ඒ කියන්නේ මේ කුලකයේ ඇතුලේ ඉන්න කට්ටිය ටික එකිනෙක කමා වලින් වෙන් කරලා අපි මේ විදියට සංගල වරහණක් ඇතුලේ ලියලා පෙන්නනවා. අපි මේ A කියන කුලකය දැන් අපි අවයව සහිතව ලියලා පෙන්වනවා. අපි හොඳට මතක තියාගන්න ඕනේ අවයව ටික ලියලා පෙන්නන්නේ සංගල වරහණක් ඇතුලේ. ඊළඟට අපි යමු ඊළඟ ක්‍රමයට. වෙන් රූප සටහනක් මගින් දැක්වීම. දුවේ පුතේ අපිට මතකයි ජෝන් වෙන් කියන ගණිතඥයා තමයි මෙන්න මේ කුලකයක් ලියලා පෙන්වන්න පුළුවන් මේ වෙන් රූප සටහනකින් දක්වනවා කියන ක්‍රමය හොයාගෙන තියෙනවා. ඉතින් අපි එතුමාට කරන ගෞරවයක් විදියට අපි මේ ක්‍රමය වෙන් රූප සටහන් ක්‍රමය කියලා හඳුන්වලා තියෙනවා. අපි මොකද කරන්නේ? සංයුත රූපයක් ඇඳලා ওই රූපය ඇතුලේ ඒ කියන කුලකයට අදාළ අවයව ටික මෙන්න මේ විදියට ලියලා පෙන්නනවා. අපි ඕකට කිව්වා වෙන් රූප සටහනක් මගින් දැක්වීම කියලා. එහෙනම් දැන් අපිට කුලකයක් ලියලා පෙන්වන්න පුළුවන් ක්‍රම 3 අපි දැනට ඉගෙනගෙන තියෙන ක්‍රම 3 මේ විදියට මතක් කරගන්න. අපි ඊළඟට තව දුරටත් ඉගෙන ගමු මේ කුලකයක අවයවයක් කියන්නේ මොකක්ද සහ මේ කුලකයක අවයව සම්බන්ධව අපිට ඉගෙන ගන්න තියෙන්නේ විශේෂ දේවල් මොනවද කියලා. අපි දන්නවා කුලකයක අවයව කියන්නේ කුලකයකට අයිති දේවල්. මේ කුලකයක් ඇතුලේ ඉන්න කට්ටිය ටිකට තමයි අපි කුලකයක අවයව කියලා කියන්නේ. මම උදාහරණයක් ගන්නම්. 0ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කුලකය. අපි මෙයාව අවයව සහිතව ලියලා දැක්කුවොත් අපි මේ කුලකයේ A කියලා නම් කරොත් ඒ කුලකය ඇතුලේ 0ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා ටික ඉන්නවා. 2 4 6 8. දැන් අපි බලමු මෙන්න මේ සංගල වරහණ ඇතුලේ අපි මේ කුලකයට අදාළ අවයව ටික ලියුවා. අපි බලමු මේ A කියන කුලකයට අදාළව අවයව ඔක්කොම කීයක් තියෙනවද කියලා. අවයව අපි ලියලා තියෙනවා 1යි 2යි 3යි 4යි. එහෙනම් අපිට මේ අවයව ගාන මෙන්න මේ විදිහට ලියලා පෙන්වන්න පුළුවන්. NA සමානයි 4යි. number of ඒ කියන්නේ මේ A කියන කුලකයට අදාළ අවයව සංඛ්‍යාව කීයද කියලා අපි මෙන්න මේ විදියට n වරහණ ඇතුලේ A කුලකයේ නම සමානයි 4යි කියලා ලියලා පෙන්නනවා. අපි තව උදාහරණයක් බලමු. mathematics යන වචනේ අකුරු කුලකය. අපි දැන් බලමු මේ කුලකය මම B කියලා නම් කරොත් මේ mathematics කියන වචනේ තියෙන අකුරු ටික අපි ලියනවා. M අකුර, A අකුර, T අකුර, H අකුර, E අකුර. ඔන්න පුතේ විශේෂ දෙයක් තමයි ආපහු M අකුරක් තියෙනවා. හැබැයි අපි දන්නවා කුලකයක් ලියනකොට කුලකයක අවයව සංගල වරහන් ඇතුලේ ලියලා පෙන්නනකොට හරි වෙන් රූප සටහනක හරි දක්වනකොට අපි එකම අවයවය දෙපාරක් ලියලා පෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ රිපීට් කරන්නේ නැහැ. එක අවයවයක් එකපාරක් විතරයි අපි ලියලා පෙන්නන්නේ. එහෙනම් M අකුරු දෙකක් තිබ්බට මේ වචනේ අපි එක M අකුරක් ලියලා තියෙන නිසා ආය අපි ඒක අවයවයක් විදියට ලියලා දක්වන්නේ නැහැ. ඊළඟට A අකුරත් අපිට කලින් හම්බ වුණා. කලින් තිබ්බ අවයවයක්. ඒක නිසා අපි නැවත ලියන්නේ. ඊළඟට T ඒකත් අපිට කලින් හම්බ වුණා. I C S
ඔය විදිහට එක අවයවයක් එක වාරයක් පමණක් අපි මේ සංගල වරහන් ඇතුළේ ලියලා පෙන්නන. ඊට පස්සේ තමයි අපි බලන්නේ මෙන්න මේ කුලකයේ අවයව ගණන කීයද කියලා. දැන් අපි බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් අපිට මේ කුලකයේ අවයව ගණන ලියලා පෙන්වන්න පුළුවන් සංකේතාත්මකව n වරහන් ඇතුලේ b සමානයි 8යි කියලා. b කියන කුලකයේ අවයව ප්‍රමාණය 8යි කියලා මෙන්න මේ විදිහට ලියලා පෙන්වන්න පුළුවන්. හරි නේද? අපි යමු තව කරුණකට. මේ කුලකයකට අයිති අවයවයක් වේ කියලා දක්වන්න ගණිතයේ අපි පොඩි සංකේතයක් භාවිතා කරනවා. හරියට ඊ අකුර වගේ සංකේතයක්. මතකද? මෙන්න බලන්නකෝ. මෙන්න මේ A කියන කෙනාගේ ඇතුලේ මේ A කියන කුලකය ඇතුලේ 2 කියලා අවයවයක් තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් 2 A ගේ අවයවයක් වේ. 2 A ගේ අවයවයක් වේ. අපි ඕක ගණිතයේදී ලියලා පෙන්නනවා 2 A ගේ අවයවයක් වේ. මෙන්න මේ සංකේතය මගින් අපි අවයව හඳුන්වනවා. ඊළඟට මේක ඇතුලේ එහෙනම් 4 කොහොමද ලියන්නේ? 4 A ගේ අවයවයක් වේ. 4 ලිව්වා. අවයවයක් වේ කියන සංකේතය දැම්මා. A කියන කුලකයේ අවයවයක් නිසා අපි A කියලා ලියනවා. හරි? ඊළඟට අපි බලමු 7. 7 කියන කෙනා මේ A කියන කුලකයේ අවයවයක් වෙනවද බලන්න. අවයව ගොඩේ නැහැ. 2 4 6 8 තමයි අවයව විදිහට තියෙන්නේ. එහෙනම් 7 ආයිති නැති නිසා අපි මේක අවයවයක් නොවේ කියලා සඳහන් කරන්න මෙන්න මේ ලකුණ දාලා අපි ඒක ඉරකින් කපලා සංකේතාත්මකව ලියලා පෙන්නනවා. අපි යමු ඊළඟ උදාහරණයටත්. H B ගේ අවයවයක් වේ. H B ගේ අවයවයක් වේ. හැබැයි Z කියන්නේ B ගේ අවයවයක් නොවේ. අපිට මෙන්න මේ විදිහට අවයවයක් වේ අවයවයක් නොවේ කියන්න සංකේතාත්මකව දක්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ උදාහරණය දිහා. බිංදුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය. මම තව උදාහරණයක් කියනවා. ඔත්තේ සංඛ්‍යා කුලකය. මේ උදාහරණ දෙක දැක්කාම ඒ කියන්නේ බිංදුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය සහ ඔත්තේ සංඛ්‍යා කුලකය කියලා කිව්වහම ඔයාලට මොකක් හරි වෙනසක් දැනෙනවද? ඔව්. බලන්න පුතේ අපි පළවෙනියටම කියලා තියෙන්නේ 0.10යි අතර ඔත්තේ සංඛ්‍යා කුලකය. අපි දන්නවා 0.10යි අතර ඔත්තේ සංඛ්‍යා ඉන්නේ 1 3 5 7 9. අපිට මේ 0.10යි අතර ඉන්න ඔත්තේ සංඛ්‍යා නිශ්චිතවම හඳුනාගෙන මෙන්න මෙච්චර ගාණක් ඉන්නවා මෙන්න මේගොල්ලෝ තමයි අයිති වෙන්නේ කියලා මේ කුලකයේ අවයව ඔක්කොම මේ සංගල වරහන් ඇතුලේ අපිට ලියලා පෙන්නන්න පුළුවන් වුණා. හැබැයි අපි ඔත්තේ සංඛ්‍යා කුලකය කියලා ගත්තාම මේ කුලකය මං n කියලා නම් කරොත් ඔත්තේ සංඛ්‍යා කුලකයේ 1 3 5 7 9 11 13 15 ඔය විදිහට අපිට කෙලවරක් නැතුව ඔත්තේ සංඛ්‍යා ලියාගෙන යන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපිට මේ විදිහට හරියටම අවයව ටික ගණන් කරන්න පුළුවන් කුලක අපි පරිමිත කුලක කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි මේ විදිහට හරියටම මෙන්න මෙච්චරක් අවයව තියෙනවා කියලා අපිට ගණන් කරලා කියලා ලියලා පෙන්වන්න බැරි කුලක අපි අපරිමිත කුලක කියලා හඳුන්වනවා. අපි අපරිමිත කුලක කිව්වේ මොනවද? අවයව ගාන නිශ්චිතවම ප්‍රකාශ කරන්න බැරි කුලක වලට තමයි අපි අපරිමිත කුලක කියලා කිව්වේ. ඊළඟට අපි අවයව ගාන නිශ්චිතවම ප්‍රකාශ කරන්න පුළුවන් කුලක වලට පරිමිත කුලක කියලා කියනවා. අපි තව උදාහරණයක් බලමු. 0.10ත් අතර 4 ගුණාකාරය. අපි දන්නවා 0.10යි අතර 4 ගුණාකාරය ඉන්නේ 4යි 8යි. ඉතින් අපිට ඒ කුලකය මේ විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. අපිට අවයව
හරියටම 2යි තියෙන්නේ කියලා ගණන් කරන්නත් පුළුවන්. හැබැයි අපි මෙහෙම කිව්වොත් 4හි ගුණාකාර කුලකය. මොකද වෙන්නේ? අපිට 4හි ගුණාකාර 4, 8, 12, 16, 20 ඔය විදියට ඕන තරමක් ලියාගෙන යන්න පුළුවන්. අපිට අවයව ගාන මෙච්චරයි කියලා ගණන් කරන්න බෑ. ඉතින් එහෙනම් අපි අවයව ගාන නිශ්චිතවම ගණන් කරන්න පුළුවන් කුලක පරිමිත කුලක කියලා හඳුන්වනවා. අවයව ගාන නිශ්චිතවම ගණන් කරන්න බැරි කුලකවලට අපි අපරිමිත කුලක කියලා හඳුන්වනවා. පුතේ අපි පරිමිත කුලක ලියනකොට නම් සුපුරුදු පරිදි සංග්‍රහ වරහන ඇතුලේ අවයව ටික ලියලා පෙන්නනවා. හැබැයි මේ අපරිමිත කුලකයක් ලියනකොට අපිට සිද්ධ වෙනවා අවයව සියල්ලම ලියලා පෙන්වන්න බැරි නිසා මේ විදිහට අවයව කිහිපයක් ලියලා කමාවක් දාලා තිත් 3ක් දාලා පෙන්වන්න. ඊළඟට අපි තවත් අලුත් දේවල් කිහිපයක් ඉගෙනගෙන බලමු. දුවේ පුතේ බලන්න මේ උදාහරණ දෙක දිහා. බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කුලකය. අපිට අවයව සහිතව මෙයා ලියලා පෙන්නුවොත් 2, 4, 6, 8. ඒ කියන කුලකය අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට බලන්න 8426 යන සංඛ්‍යාවේ ඇති ඉලක්කම් කුලකය. මේ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ටික මම B කියලා කුලකේ ලියනවා 2, 4, 6, 8. බලන්න පුතේ කලින් කියලා තිබ්බ කුලකය බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කුලකය. ඒකේ අවයව ලියා දැක්කවම අපිට ආවේ 2, 4, 6, 8මයි. ඊට පස්සේ අපි මොකද කරේ 8426 යන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකයත් අවයව සහිතව ලියලා බැලුවා. ඒකත් අපිට ආවේ 2, 4, 6, 8. ඉතින් දුවේ පුතේ මේ විදිහට එකිනෙකට වෙනස් විදිහට අර්ථ දක්වලා තිබුණට අවයව සහිතව ලිව්වහම දෙකටම එකම අවයව නම් තියෙන්නේ. ඒ කියන්නේ කුලක දෙකේම තියෙන අවයව එකිනෙක සමාන වෙනවා නම් අපි මේ වගේ කුලකවලට විශේෂ නමක් කියනවා. අපි මේ කුලක හඳුන්වනවා සමකුලක කියලා. එහෙනම් පුතේ සමකුලක කියන්නේ මොකද්ද? එකිනෙකට වෙනස් විදියට අර්ථ දක්වලා තියෙන්න පුළුවන්. හැබැයි මේ කුලකවල අවයව සියල්ලම සමානයි නම් අපි මේ වගේ කුලකවලට කිව්වා සමකුලක කියලා. දැන් අපි A කියන කුලකය 0.10 අතර ඉරට්ට සංඛ්‍යා කියලා අර්ථ දක්වුවා. B කියන කුලකය 8426 යන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකය කියලා අර්ථ දක්වුවා. හැබැයි මේ දෙවිදිහටම අර්ථ දක්වලා තියෙන්නේ එකම කුලකය. කියන්නේ එකම අවයව සහිත කුලකයක් තමයි මේ විදිහට අපි සඳහන් කරේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ සමකුලකවලදී A සමානයි B. මේ විදිහට කුලක දෙකක් සමානයි කියලා ලියලා පෙන්නන්න පුළුවන්. අපි බලමු තවත් කතන්දරයක්. ඔන්න තවත් උදාහරණ දෙකක් දීලා තියෙනවා. බිංදුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය. අපි දන්නවා ඔත්තේ සංඛ්‍යා 1, 3, 5, 7, 9. අපි බිංදුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය මේ විදිහට ලියලා පෙන්නනවා. ඊළඟට ස්කූල් යන වචනේ අකුරු කුලකය. අපි ඒකත් ලියමු අවයව සහිතව. එතකොට S, C, H ඩබල් O තිබුණාට O අකුරු දෙකක් තිබුණාට අපි කුලකයක අවයව ලියලා පෙන්නද්දී එකම අවයවය නැවත නැවත ලියන්නේ නැහැ. ඒක නිසා O, L ඔය විදිහට අපි අවයව ටික B කුලකයේ අවයව ටිකත් ලියලා පෙන්නනවා. අර ඉස්සෙල්ලා වගේ කුලක දෙකේම තියෙන අවයව සමාන වෙලා නැහැ. හැබැයි අපි බලමු මේ කුලකවල අවයව ගණන මොකද වෙන්නේ කියලා. A කුලකයේ අවයව ගණන් කරමු. 1යි 2යි 3යි 4යි 5යි. B කුලකයේ අවයව ගණන් කරමු. 1යි 2යි 3යි 4යි 5යි. දුවේ පුතේ මේ විදිහට අවයව ගාන සමානයි නම් ඒ කියන්නේ NA සමානයි 5යි NB සමානයි 5යි. මේ කුලක දෙකේ
අවයව සමාන වුණේ. හැබැයි මේ අවස්ථාවේදී මේ කුලක දෙකේ අවයව ගාන සමාන වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ විදිහට අවයව ගණන සමාන වෙන කුලක අපි හඳුන්වනවා තුල්‍ය කුලක කියලා. අවයව ගාන සමාන වෙන කුලක අපි තුල්‍ය කුලක කියලා හඳුන්වනවා. දුවේ පුතේ මේ වගේ මෙම තුල්‍ය කුලකවල අවයව ගාන සමාන වෙන නිසා අපිට මේ විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. NA සමානයි NB විදිහට දක්වන්න පුළුවන්. එහෙනම් අපි සමකුලක කිව්වේ මොනවද? එකිනෙකට වෙනස් විදිහට අර්ථ දක්වලා තිබුණාට අවයව සමාන වෙන කුලකවලට අපි කියනවා සමකුලක කියලා. ඊළඟට අපි අවයව ගාන සමාන වෙන කුලකවලට අපි හඳුන්වනවා තුල්‍ය කුලක කියලා. පුතේ මේ බලන්න සමකුලකවලදී A කියන කුලකයේ දිහාට යන්. A කියන කුලකයේ තියෙන අවයව ගාන 4යි. B කියන කුලකයේ තියෙන අවයව ගානත් 4යි. එහෙනම් දුවේ පුතේ මේ සමකුලකවලදී මොකද වෙන්නේ? අවයව ගාන සමාන වෙනවා. ඉතින් එහෙනම් අපිට මේ හැම සමකුලකයක්ම තුල්‍ය කුලකයක් කියලාත් හඳුන්වන්න පුළුවන්. හේතුව තමයි සමකුලක වෙද්දී සමකුලකවල අවයව ගාන සමාන වෙන හින්දා සමකුලක හැම වෙලාවෙම අනිවාර්යයෙන්ම තුල්‍ය කුලකයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ තුල්‍ය කුලක හැම වෙලාවෙම සමකුලක වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී තුල්‍ය කුලක සමකුලකයක් වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම තුල්‍ය කුලකයක් සමකුලකයක් වෙන්නේ නැහැ. නමුත් සමකුලකයක් අනිවාර්යයෙන්ම තුල්‍ය කුලකයක් වෙනවා. එහෙනම් දුවේ පුතේ අද ඔයගොල්ලෝ මතක් කරගත්ත කරුණු සහ අලුතින් ඉගෙනගත්ත කරුණුත් එක්ක ඔයගලන්ට පුළුවන් පෙළ පොතේ පුනරීක්ෂණ අභ්‍යාසය සහ පළවෙනි අභ්‍යාසය සම්පූර්ණ කරන්න. එහෙනම් දුවේ පුතේ මේ අභ්‍යාස දෙකත් සම්පූර්ණ කරගෙන ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.